මෙතන අපි මොකද මං කිව්වේ මෙතන 22 තිබ්බොත් මෙතන 22 තිබ්බොත් අපි මුලින්ම මෙයාගේ 3 ඉවත් කරගන්න යනවා. 3 ඉවත් කරගන්න ගියාම අපිට මෙතන භාගයක් එන්නේ. මොකද 22 හරියටම 3ෙන් බෙදෙන්නේ නැහැනේ. ඒ නිසා අපිට ලේසි මේ වරහන සුළු කරගෙන ඉවර වුණාට පස්සේ ඉතිරි සුළු කිරීම කරන එක. මුලින්ම වරහන සුළු කරගන්න. මේ පැත්තේ වරහන සුළු කරගන්නවා. වරහන සුළු කරගන්නවා කියන්නේ 3ෙන් මේ ප්‍රකාශය ගුණ කරා ඊට පස්සේ අපිට ඊට පස්සේ සමීකරණය විසඳන්න පුළුවන්. ලැබෙන සමීකරණය විසඳුවා නම් හරි. 3ෙන් බෙදෙන්නේ නැති අවස්ථාවක මම කිව්වේ 3ෙන් බෙදෙන නිසා අපිට කෙලින්ම 3ෙන් බෙදන්න පුළුවන්. 3ෙන් බෙදුවම අපිට එනවා 4m ධන 1 සමානයි 7 කියලා. දැන් මොකද කරන්නේ? m තනි කරගන්න m එක්ක බෙදලා තියෙන සියලුම පද එහා පැත්තට යවනවා. මුලින්ම අපිට 1 යවන්න පුළුවන්. 1 යවුවම අපිට එනවා 4m ධන 1 ඍණ 1 සමානයි 7න් එකක් අඩු කරනවා. 7න් එකක් අඩු කරනවා. එකට එක මේ පැත්ත කැපිලා යනවා 4m සමානයි අපිට එනවා මෙතන 6යි කියලා. දෙපැත්තම 4ෙන් බෙදනවා. 4ෙන් බෙදුවම අපිට එනවා m සමානයි 4ෙන් 6 ඒ කියන්නේ 2න් 3යි කියලා. 2න් 3යි කියලා. හරිද? හරිද පුතේ? මේ වගේ එක භාගයක් නම් එක පැත්තක තියෙන එක වීජීය භාගයක් නම් එක පැත්තක තියෙන්නේ මේ පැත්තේ පූර්ණ සංඛ්‍යාවක් තිබ්බත් කමක් නැහැ භාගික සංඛ්‍යාවක් තිබ්බත් කමක් නැහැ කෙලින්ම අපිට හරස් ගුණිතය දාන්න පුළුවන් ඒක මතක තියාගන්න හරස් ගුණිතය දාන්න පුළුවන් මෙතන පද දෙකක් තිබ්බොත් මුලින්ම හරය සමාන කරගෙන ඊට පස්සේ තනි පදයක් කරගෙන ඊට පස්සේ හරස් ගුණිතය දාන්න පුළුවන් එහෙම නැත්නම් අර මං කලින් ගානේ දෙවෙනියට කියලා දුන්නා වගේ සම්පූර්ණ හරයන්ගේ කුඩා පද ගුණාකාරය මොකක්ද කියලා හෙව්වා සමීකරණයම සම්පූර්ණ සමීකරණයම කුඩා පද ගුණාකාරයෙන් ගුණ කරන්න ඕන. හරිද? එක්කෝ ඒ විදිය නැත්තම් මුලින්ම එක පැත්තක වීජීය භාග තියෙනවා නම් ඒ වීජීය භාග සුළු කරගෙන ඉන්නවා. දැන් ඔයාලට 10 දී පාඩමක් තියෙනවා වීජීය භාග කියලා. ඒකට එතෙන්දී අපි වීජීය භාග සුළු කිරීම කරනවා. වීජීය භාග සුළු කිරීම වීජීය භාග කියන්නේ භාග වර්ගයක්ම තමයි. ඒකට භාග සුළු කරන්නේ මොන ආකාරයකද? ඒ විදිහට තමයි වීජීය භාග සුළු කරන්න ඕන. වෙනස තියෙන්නේ හරයට නොදන්නා අගයක් තියෙන එක විතරයි. නොදන්නා අගයක් තියෙන එක විතරයි. ඒකට මේ වීජීය භාග කොහොමද සුළු කරන්නේ? කියන්නේ අපි එකතු කරන්න හෝ අඩු කරන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කුඩා පොදු ගුණාකාරය මොකක්ද කියලා බලන්න ඕන. කුඩා පොදු ගුණාකාරය පොදු හරය විදියට අරගෙන කුඩා පොදු ගුණාකාරය ලැබෙන විදියට හරයන් තුල්‍ය කරගන්න තමයි තියෙන්නේ. හරයන් කුඩා පොදු ගුණාකාරයේ අගය ලැබෙන විදියට තුල්‍ය කරගන්න තමයි තියෙන්නේ. වීජීය භාග සුළු කිරීමේදී. හරිද? තව ගැටලු තියෙනවද පුතේ මේක හරිද දැන්? තව ගැටලු තියෙනවද? ඒ අභ්‍යාසයේ එන්නේ ඔව් ඉන්නවල එන්වල අපිට තියෙනවා එන්වල තියෙන 1 බෙදීම 2x ඍණ 3 2x ඍණ 3 ධන 4 බෙදීම x ඍණ x ධන 3 සමානයි බිඳුව කියලා අපිට තියෙන්නේ සමානයි බිඳුව කියලා තියෙන්නේ හරිද දැන් මෙතෙන්දී මම කිව්වා වගේ අපිට ඕන නම් මේ පැත්තේ බිඳුවනේ තියෙන්නේ පුතේ මේ පැත්තේ බිඳුව එහෙනම් මේ පැත්ත මුලින්ම සුළු කරගෙන හිටියනම් හරි අපි මේ පැත්ත මුලින්ම සුළු කරගෙන හිටියනම් හරි මේ පැත්ත සුළු කරගෙන ඉන්නවා කියන්නේ අපි මේ පැත්තේ තියෙන වීජීය භාග දෙකක් එහෙනම් වීජීය භාග දෙක සුළු කරන්න නම් වීජීය භාග දෙකේ හරයන් සමාන වෙන්න ඕන වීජීය භාග දෙකේ හරයන් දෙක සමාන වෙන්න ඕන. ඒකට හරයන් වලට තියෙන්නේ මේ දෙන්නගෙම හරයන් වලට තියෙන්නේ ප්‍රකාශ දෙකක්.
උඩ ප්‍රකාශ දෙකක්. අපි දන්නවා ප්‍රකාශ දෙකක කුඩා පොදු ගුණාකාරය කියන්නේ ඒ ප්‍රකාශ දෙකේ ගුණිතය. මෙතන තියෙන්නේ හරයන් විදියට අපිට තියෙන්නේ 2x ඍණ 3 සහ x ධන 3. එතකොට මේ ප්‍රකාශ දෙකේ සාධක වෙන් කරොත් මේ ප්‍රකාශ දෙකේ සාධකයනේ එක් පරක් 2x ඍණ 3 එක් පරක් 3 ධන x ධන 3. හරිද? එතකොට මේ ප්‍රකාශ දෙකේ කුඩා පොදු ගුණාකාරී විදියට අපිට ගන්න පුළුවන් උපෝග විදියට ලැබෙන්නේ මේ දෙන්නගෙම ගුණිතය. ඒ කියන්නේ 2x ඍණ 3 වාරයක් x ධන 3. ඔය විදියට අපිට කුඩා පොදු ගුණාකාරය ලැබෙන්නේ දෙන්නගේ ගුණිතය. හරිද? මම කිව්වා වගේ අපිට ඕන නම් මුළු සමීකරණයම කුඩා පොදු ගුණාකාරයෙන් ගුණ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මුලින්ම මේ පැත්ත සුළු කරගෙන හිටියා ඊට පස්සේ හරස් ගුණිතය දැම්මා. හරිද? හරස් ගුණිතය ගන්නත් පුළුවන්. හරිද? මේ පැත්තේ සම්පූර්ණයෙන්ම අපි මේ පැත්ත සුළු කරගෙන ඉන්නකො මේ පැත්ත සුළු කරගෙන හිටියාම මොකද ලැබෙන්නේ අපිට? මෙයාගේ x ධන 3ෙන් ගුණ කරන්න ඕන. මේ පදේ x ධන 3ෙන් ගුණ කරන්න. මේ පදේ හරයට තියෙන x ඍණ 3 එහෙනම් හරය x ඍණ 3 x ධන 3 x 2x ඍණ 3 x ධන 3 කරගන්න නම් මොකද්ද මේක ගුණ කරන්න ඕන? මේකේ ගුණ කරන්න ඕනේ x ධන 3. උඩ යට දෙකම x ධන 3 ගුණ කරාම අපිට එනවා 2x ඍණ 3 වාරයක් x ධන 3 කියලා. ධන 4 මේක ගුණ කරන්න ඕනේ. දෙවෙනි පදේ ගුණ කරන්න ඕනේ. එයාගේ හරයට තියෙන x ධන 3. එහෙනම් නැත්තේ මොකක්ද? 2x ඍණ 3. එහෙනම් ඒක ගුණ කරන්න ඕනේ 2x ඍණ 3. බෙදීම x ධන 3 වාරයක් 2x ඍණ 3. ඔන්න දැන් හරයන් දෙක සමානයි බිඳුව. හරයන් දෙක සමානයි. හරයන් දෙක සමානයි කියන්නේ අපිට ලවයේ තියෙන අගයන් දෙක එකට එකතු කරන්න පුළුවන්. ලවයේ අගයන් දෙක එකට එකතු කරාම අපිට එනවා x ධන 3ට එකතු කරන්න ඕන 4 වාරයක් 2x ඍණ 3. බෙදීම 2x ඍණ 3 x ධන 3 සමානයි බිඳුවයි. හරිද? දැන් මේ පැත්තේ බිඳුවට සමාන වෙලා තියෙනවා. එහෙනම් මේ පැත්තේ බිඳුවට සමාන වුණා නම් මොකද අපි කරන්නේ? හැම වෙලාවෙම හරයට තියෙන්නේ 1. හරයට තියෙන්නේ 1. අපි කවදාවත් බිඳුව බෙදීම බිඳුවක් අර්ථ දක්වන්නේ නැහැ. ඒකට බිඳුවේ හරය වෙන්නේ 1. බිඳුවේ හරය වෙන්නේ 1. හරිද? එතකොට මොකද මෙතන ගුණ කරන්න ඕන? හරස් ගුණිතය දැම්මා. දැන් මේක තනි පදයක් වුණා. අපි පොදු හරයක් ගත්ත කියන්නේ පොදු හරය තියෙද්දි අපිට ලවයේ අගයන් දෙක සුළු කරන්න පුළුවන්. එහෙනම් මේක තනි පදයක් විදියට හැසිරෙනවා. තනි පදයක් විදියට හැසිරෙනවා. එහෙනම් හරස් ගුණිතය දැම්මම අපිට මේ සම්පූර්ණ ප්‍රකාශයේ ගුණ කිරීම බිඳුව කියන්නේ බිඳුව. බිඳුවෙන් අපි දන්න ඕනම සංඛ්‍යාවක් ගුණ කරාම බිඳුවයි. එහෙනම් මේ පැත්තේ එනවා අපිට x ධන 3 එකතු කිරීම 4 වාරයක් 2x ඍණ 3 සමානයි බිඳුව කියලා. සමානයි මේ දෙන්නගේ ගුණිතය බිඳුවයි. හරිද? දැන් මොකද කරන්නේ? වරහන් ඉවත් කරලා වරහන් සුළු කරලා මේ ප්‍රකාශය තවදුරටත් සුළු කරගත්තාම අපිට x අඩංගු පද එක පැත්තක තියෙද්දි අනෙක් පදේ හා පැත්තට යවන්න පුළුවන්. හරිද? කොහොම කරන්නත් පුළුවන්. නැත්නම් පුතේ මේ හරයන් සමාන කරගන්නේ නැතුව මේ තියෙන කුඩා පොදු ගුණාකාරය. හරයන්ගේ කුඩා පොදු ගුණාකාරයෙන් මුළු සමීකරණයම ගුණ කරනවා. මුළු සමීකරණයම ගුණ කරනවා. එතකොට මේ පදේ ගුණ කරාම අපිට මේ විදිහට අපිට කරන්න පුළුවන්. මේ පදේ ගුණ කරාම අපිට එනවා 1 බෙදීම 2x ඍණ 3 කියන එක කියලා අපිට මේ කුඩා පොදු ගුණාකාරයෙන් ගුණ කරනවා. 2x ඍණ 3 x ධන 3. එතකොට 2x ඍණ 3 හරේ අගය ලවයේ අගයයි කැපිලා යනවා. එතකොට ඉතිරි වෙනවා x ධන 3 කියලා මෙතනින් ඉතිරි වෙනවා දෙවෙනි පදේ. දෙවෙනි පදයක් ඒ විදිහට ගුණ කරාම අපිට එනවා 4 බෙදීම x ධන 3 ගුණ කිරීම 2x ඍණ 3 x ධන 3. මම මේ පද දෙක වෙනම කුඩා පොදු ගුණාකාරයෙන් ගුණ කරන හැටි පෙන්නුවේ. පද දෙක වෙනම. එතකොට මෙයාගේ හරයේ තියෙන x ධන 3 ලවයේ තියෙන x ධන 3 මේ දෙක කැපිලා යනවා. අන්තිමට ඉතුරු වෙන්නේ 4 වාරයක් 2x ඍණ 3. ඔව් කියන පුතේ. මිස් බෝඩ් එක පැහැදිලි නෑනේ. මොනද වෙලා? හැමෝටම එහෙමද පුතේ? සිග්නල් අවුලක් නිසා වෙන්නේ නැති පුතේ. මගේ මේකෙත් හොඳට පේනවා.
චුට්ටක් සිග්නල් අවුලක් නිසා වෙන්නේ නැති. තාමත් එහෙමයිද ජයනි? විලක්ෂි. ඔව් මිස්. සිග්නල් වල අවුලක් නිසා වෙන්නේ නැති. අනිත් කටියන්ට නම් පේනවා පුතේ. ඒක මම බලනවා. හරි. ඇහෙනවනේ පැහැදිලිව ඇහෙනව නේද කියන ඒවා? සමහරක් වෙලාවට කැඩි කැඩි අහන්නේ මිස්. සිග්නල් නිසා වෙන්නේ නැති. මම මෙහෙම මොන කාලේ පුලන්සරයි මේ පැත්තට. ඒක තමයි. ඒ නිසා සිග්නල් අවුල් යනවා වෙන්නේ නැති. කමන්නේ එහෙම වුණත් ඔයාලට කියන්නේ අහගෙන ඉන්න ඇහෙන විදියට පස්සේ මොකක් හරි මගේ අරුණත් පුතේ රෙකෝඩින් එක මම දාන්නම්. ඒකෙන් බලා ගන්න පුළුවන් නේ. හරිද? දැනට අහගෙන ඉන්න මොකද්ද මං කිව්වේ පද දෙක වෙන මිස් වෙනම දාන්නකෝ. මට තේරෙන්නේ නැහැ. ඇහුන්නේ නැහැ පුතේ. ඔය ගානේ ෆොටෝ එකක් දාන්නකෝ. කාට හරි ගන්න පුළුවන්ද? මම දැන් මට ෆෝන් එක යූස් කරන්න විදියක් නැහැ පුතේ මේ කැම එකට සෙට් කරලා තියෙන නිසා. කවුරු හරි ළමයෙක්ට ගන්න පුළුවන්ද? පුළුවන් නම් අරන් දාන්න පුතේ. හරි එව්ව පුතේ. දැන් මේකේ අපිට පද දෙක වෙන වෙනම කුඩා පද ගුණාකාරයෙන් ගුණ කරාම අපිට එනවා x ධන 3 පළවෙනි පදයෙන් x ධන 3 දෙවෙනි පදයෙන් 4 වාරයක් 2x ඍණ 3 කියලා. ඊට පස්සේ මේ පැත්ත සුළු කරාම අපිට කෙලින්ම බිඳුවෙන් සුළු කරන්න තියෙන්නේ. එහෙනම් බිඳු වාරයක් 2x ඍණ 3 වාරයක් x ධන 3 කියන්නේ බිඳුවම තමයි. බිඳුවෙන් ඕනම සංඛ්‍යාවක් ගුණ කරාම බිඳුවයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් x ධන 3 එකතු කිරීම 4 වාරයක් 2x ඍණ 3 සමානයි බිඳුව කියලා. මම එක පේලියට ලියන්න ඉඩ නැති නිසා මේ පද දෙක වෙන වෙනම ලිව්වේ. මේක එක පේලියට මේ පදේ ගුණ කරන්න ඕන කුඩා පද ගුණාකාරයෙන්. එතකොට අපිට ඉතුරු වෙනවා x ධන 3 කියලා. මේ පදේ ගුණ කරන්න ඕන කුඩා පද ගුණාකාරයෙන්. එතකොට අපිට ඉතුරු වෙනවා 4 වාරයක් 2x ඍණ 3 කියලා. ඒ දෙකේ එකතුවක් තියෙන්නේ. එහෙනම් ඉතින් අපිට මේ දෙන්නගේ එකතුව සමාන වෙනවා මේ පැත්ත. දකුණු අත පැත්තේ බිඳුව තියෙන්නේ. එහෙනම් බිඳුවෙන් කුඩා පද ගුණාකාරයෙන් ගුණ කරාම බිඳුවම තමයි එන්නේ. දැන් මේ වරහන සුළු කරන්න තියෙන්නේ. වරහන සුළු කරාම අපිට එනවා x ධන 3 ධන මෙයාව සුළු කරන්න ඕන. 4 වරක් 2 8x ධන 4යි ඍණ 3යි ඍණ 12 සමානයි බිඳුව කියලා අපිට එනවා. එතකොට x අඩංගු සජාතීය පද තෝරගත්තා. සජාතීය පද තෝරගත්තා. සජාතීය පද සුළු කරා. සජාතීය පද සුළු කරාම අපිට එනවා මෙයක් ධන එහෙනම් 9x මෙයා ඍණ මෙයා ධන මේ තියෙන්නේ අනිත් සජාතීය පද දෙක. එහෙනම් ලකුණ සමාන නම් අඩු කිරීමක් කරන්නේ මෙයාගෙන් මෙයා අඩු කරා ඍණ 9යි සමානයි බිඳුවයි. ඍණ 9 එහා පැත්තට ගෙනියනවා ධන 9යි. එහෙනම් අපිට එනවා 9x සමානයි 9 x සමානයි 1 කියලා අපිට x සමානයි 1 කියලා අපිට ලැබෙනවා. හරිද? මෙතෙන්දි වෙන්න ඕන පුතේ එකම විදියට තමයි ගණන් හදන්නේ. භාගික විජය භාග තිබ්බොත් අපි මුලින්ම කරන්න ඕන කුඩා පද ගුණාකාරය මොකක්ද කියලා හොයාගන්න. එතෙන්දි මම හිතන විදියට නම් ඔයාලට හරයන් සමාන කරගෙන සුළු කර ගන්නවට වඩා ලේසි වෙනවා කුඩා පද ගුණාකාරය මොකක්ද කියලා හෙව්වා සම්පූර්ණ සමීකරණයම කුඩා පද ගුණාකාරයෙන් ගුණ කරා. දැන් මම හැම වෙලාවෙම සම්පූර්ණ සමීකරණයම කියලා highlight කරන්නේ ඒ සම්පූර්ණ සමීකරණයේම තියෙන පද ගාන පද සියල්ලම මේ කුඩා පද ගුණාකාරයෙන් ගුණ වෙන්න ඕන. ඒකත් මතක තියාගන්න. කුඩා පද ගුණාකාරයෙන් ගුණ වෙන්න ඕන පද සියල්ලම. දැන් වම් අත පැත්තේ පද දෙකක් තිබ්බා. ඒ පද දෙක වෙන වෙනම කුඩා පද ගුණාකාරයෙන් ගුණ කරන්න ඕන. ඊට පස්සේ හරය නැති වෙලා යනවා අපිට. හරයන් නැති වෙලා යනවා. අපිට ඔය හරයන් තියෙන නිසානේ සමීකරණය විසඳන්න ගැටලුවක් වෙන්නේ කරදර වෙන්නේ. ඒ නිසා අපි හරයන් ඉවත් කරගන්න එක මුලින්ම කරා නම් හරි. එහෙම නැත්නම් වීජීය භාග විදියටම තියෙද්දි හරය සමාන කරගෙන හදන්න ගියොත්
ටිකක් කාලෙට පටලැවෙයි කියලා මට හිතෙනවා. ඒ නිසා මේ ක්‍රමයට හැම වෙලාවෙම හුරු වෙන්න. මොකද්ද කුඩා පොදු ගුණාකාරයේ හෙව්වා මේ පැත්තෙත් ඔයාලට භාගික අගයක් තියෙනවා කියලා හිතන්න. මේ පැත්තේ විජ්‍ය භාග දෙකකට දෙකක එකතුවකට මේ පැත්තේ විජ්‍ය භාග දෙකක එකතුවක් සමාන කරලා. එතකොට මේ සම්පූර්ණම හරයන්ගේ කුඩා පොදු ගුණාකාරය ගන්න. කුඩා පොදු ගුණාකාරය අරගෙන කුඩා පොදු ගුණාකාරයෙන් වෙන වෙනම පද ටික ගුණ කරන්න. එතකොට හරයන් ඉවත් වෙලා යනවා. හරයන් ඉවත් වෙලා ලැබෙන අගය අපිට සුළු කරන්න ලේසි. ලැබෙන අගය සුළු කරන්න ලේසි. ලැබෙන ප්‍රකාශය සුළු කරන්න ලේසි. හරිද? එතකොට අනිවාර්යයෙන්ම කුඩා පොදු ගුණාකාරය සුරින් ගුණ කරනකොට ඔයාලා බලන්න ඕන සම්පූර්ණ සමීකරණයටම පද කීයක් තියෙනවද? ඒකයි මම ඔයාලට පාඩම පටන් ගන්න කලින් කිව්වේ වීජීය ප්‍රකාශනයක පද අඳුරගන්නේ කොහොමද? වීජීය ප්‍රකාශනයක පද අඳුනගන්නේ කොහොමද? එකතු කිරීමේ සහ අඩු කිරීමේ ගණිත කර්ම වලින් තමයි පද වෙන් වෙන්නේ. මෙතන පැහැදිලිවම පද දෙකක් තියෙනවා. ඒ පද දෙකම එහෙනම් කුඩා පොදු ගුණාකාරයෙන් ගුණ කරන්න ඕන. හරිද? මේ වගේ ප්‍රකාශ තියෙන ප්‍රකාශයක් භාගයකට හරයකට ආවනම් භාගික හරයකට ආවනම් ප්‍රකාශයක් මේ ක්‍රමයෙන් යන එක ලේසි. ප්‍රකාශයක් නැතුව නිකන් තනි පදයක් තිබ්බනම් ඔයාලට හරය සමාන කරගන්න එක ලේසි වෙන්න පුළුවන්. හරය සමාන කරගන්න එක ලේසි වෙන්න පුළුවන්. හරිද? ක්‍රම දෙකෙන් එක ක්‍රමයකට හොඳටම හුරු වෙන්න පුතේ. එක්කෝ වීජීය භාගයේ සුළු කරලා අවසානයේ හරස් කුලිතය දාලා අගය වෙනවා. නැත්නම් මුලදිම කුඩා පොදු ගුණාකාරය මේ දෙකටම කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕන. මුලදිම කුඩා පොදු ගුණාකාරය හොයලා සම්පූර්ණ සමීකරණයම කුඩා පොදු ගුණාකාරයෙන් ගුණ කරලා හරයන් ඉවත් කරගෙන සුළු කිරීම කරනවා. ඒ ක්‍රම දෙකෙන් තමන්ට ලේසි කියලා හිතන එක ක්‍රමයකට හුරු වෙන්න. ඒ ක්‍රමයේ යටතේ ගණන් හදන්න. දෙකම පටලව ගන්න එපා. එක ක්‍රමයකට ගණන් හදාගෙන යන්න. එතකොට ඔයාලට පුරුදු වෙයි. හරිද? තව ඒ වගේ අමාරු ගණන් තියනවද? D කුළුණු B කියලා දාලා තියෙන පුතේ. B ගාන මම කියලා දුන්නා. තව මොනවද ගැටලු? තව මොනවද ගැටලු පුතේ තියෙන්නේ? නැද්ද? තවත් ගැටලු. නැත්නම් ඊළඟ එකකේට මම යන්නම්. විනුති නැද්ද? ඔයාලා නිහඬයි කියන්නේ නෑ කියන එක තමයි. හරි. එහෙනම් මාතෘකාව ලියාගන්න. සමගාමී සමීකරණ විසඳීම කියලා. හරිද? ලියාගන්න මාතෘකාව සමගාමී සමීකරණ විසඳීම. මම සමගාමී සමීකරණ ගැන ඔයාලට සමාන්තර ශ්‍රේණි පාඩමේදී කියලා දුන්නා. මොකක්ද සමගාමී සමීකරණයක් කොහොමද අඳුරගන්නේ කියන එක නේ.
ඒ වගේම සමීකරණ පාඩමේ මුලදීත් මම කතා කරා සමගාමී සමීකරණයක් හඳුනගන්නේ කොහොමද කියලා. අපි සමගාමී සමීකරණයක් වුණාම අපිට සමීකරණ දෙකක් දෙනවා. අපිට සමීකරණ දෙකක් දෙනවා. ඒ සමීකරණ දෙකේ නොදන්නා පද දෙකක් ඇතුළත. දැන් හිතන්නකෝ අපිට කවුරු හරි දුන්නා x ධන 2y සමානයි 5 කියලා. මේ සමීකරණය විසඳලා x සහ y හොයන්න කියලා. එක සමීකරණයක් දෙනවා. දීලා අපිට කියනවා x සහ y හොයන්න කියලා. එහෙම අපිට හොයන්න බෑ. අපිට හොයන්න පුළුවන් වෙන්නේ මේ අවස්ථාවේදී x සහ y අතර සම්බන්ධතාවයක් විතරයි. ඒ කියන්නේ x සහ y අතර සම්බන්ධතාවයක් විතරයි තනි සමීකරණයක් දුන්නාම අපිට හොයන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපිට x ඇසුරෙන් y ව ප්‍රකාශ කරන්න පුළුවන්. x ඇසුරෙන් y ව ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් y ඇසුරෙන් x ගේ අගය ප්‍රකාශ කරන්න පුළුවන්. එච්චරයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. x සහ y අතර සම්බන්ධතාවයක් විතරයි තනි සමීකරණයක් දුන්නාම අපිට කරන්න පුළුවන් වෙන්නේ. කියන්නේ නොදන්නා පද දෙකක් ඇතුළත් තනි සරල සමීකරණයක්. ඒකජ සමීකරණයක්. සරල සමීකරණයක් කියන්නේ එකට ඒකජ සමීකරණයක්. සමගාමී ඒකජ සමීකරණ කියලා තමයි අපි කියන්නේ. මොකද නොදන්නා පද දෙකක් තියෙන නිසා ඒක සරල වෙන්නේ නැහැ. හැබැයි නොදන්නා පදවල දර්ශකය හැම වෙලාවෙම එකයි. ඒ නිසා අපි කියන එකට ඒකජ කියලා. දර්ශකය එක නම් අපි කියනවා ඒකජ කියලා. එහෙනම් මේ තියෙන්නේ තනි සමීකරණයක් නොදන්නා පද දෙකක් සහිත. මෙතෙන්දී අපිට පුළුවන් වෙන්නේ ඒ නොදන්නා පද දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න විතරයි. අපිට තව සමීකරණයක් දෙනවා මේ නොදන්නා පද දෙක ඇතුළත් තවත් සමීකරණයක් දුන්නත් අපිට 2x y සමානයි 6 කියලා තවත් සමීකරණයක් දුන්නත් අපිට මෙන්න මේ සමීකරණ දෙක සමගාමී සමීකරණ කියලා අපි කියනවා. මේ සමීකරණ දෙක විසඳලා අපිට x සහ y ට අගයන් දෙකක් ගන්න පුළුවන්. අගයන් දෙකක් හොයාගන්න පුළුවන්. එහෙනම් සමගාමී සමීකරණය කියන්නේ නොදන්නා පද දෙකක් ඇතුළත් සමීකරණ දෙකකට. නොදන්නා පද දෙකක් ඇතුළත් සමීකරණ දෙකක් අනිවාර්යයෙන්ම අපි ගොඩනගා ගන්න ඕන. අපිට එක්ක දීලා තියෙනවනේ. එහෙම නැත්නම් අපි ගොඩනගා ගන්න ඕන නොදන්නා පද දෙකක් ඇතුළත් සමීකරණ දෙකක්. එහෙම වුණොත් තමයි අපිට අගයන් දෙකක් x සහ y ට අගයන් හොයාගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපිට තනි සමීකරණයක් දීලා නොදන්නා පද දෙකක් ඇතුළත් තනි සමීකරණයක් දීලා ඒ දෙන්න අතර සම්බන්ධතාවයක් ලියන්න කිව්වොත් අපිට ලියන්න පුළුවන්. සම්බන්ධතාවයක් ලියන්න පුළුවන්. දැන් මේ සමීකරණය විතරක් දීලා අපිට සම්බන්ධතාවයක් ලියන්න කිව්වොත් x සමාන වෙනවා 5න් 2y අඩු කරගෙන අගයට. ඒ කියන්නේ x අගය අපිට y ඇසුරෙන් ලියන්න පුළුවන්. x අගය y ඇසුරෙන් ලියන්න පුළුවන්. හරිද? එතකොට x කියන්නේ පහරින 2යි y කියලා අපිට සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. මෙතනින් අපිට අගය හොයන්න බෑ. අනිවාර්යයෙන්ම සමීකරණ දෙකක් තියෙන්න ඕන අගයක් හොයන්න නම්. සමීකරණ දෙකක් තියෙන්න ඕන අගයක් හොයන්න නම්. හරිද? ඒක තමයි එතකොට සමගාමී සමීකරණවල ලක්ෂණය. සමීකරණ දෙකක් තියෙන්න ඕන. ඒ සමීකරණ දෙකේම එකම නොදන්නා පද තමයි තියෙන්න ඕන. සමීකරණ දෙකේම xy අඩංගු xy කියන නොදන්නා පද අඩංගු එක සමීකරණයක් තියෙනවා. ඒ වගේම xy අඩංගු තවත් සමීකරණයක් තියෙන්න ඕන. ඒ දෙන්නගේ අගය හොයන්න නම් හැම එකකම හැම නොදන්නා පදයකම විශාල දර්ශකය එක වෙන්න ඕන. විශාලම දර්ශකය එක වෙන්න ඕන. හරිද? එතකොට අපි බලමු කොහොමද මේ සමගාමී සමීකරණය විසඳන්නේ කියලා. සමගාමී සමීකරණ විසඳීමත් අපිට අර විදියට කොටස් විදියට මට ඔයාලට කියලා දෙන්න පුළුවන් එකක් තමයි නොදන්නා පදවල සංගුණක සමාන නම්. නොදන්නා පදවල සංගුණක සමාන වෙන අවස්ථා, නොදන්නා පදවල සංගුණක අසමාන වෙන අවස්ථා, ඒ වගේම බීජීය භාග සහිත සමගාමී සමීකරණ. ඔන්න ඔය කොටස් තුනට මම කියන්නේ ඔයාලට ගණන් එන්න පුළුවන් විදි තුන තමයි ඕක. සංගුණක සමාන වෙන අවස්ථාවක් අපිට දෙන්න පුළුවන්. එතකොට අපිට ලේසි. එහෙම නැත්නම් සංගුණක අසමාන අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒ වගේම බීජීය භාග සහිත සමගාමී සමීකරණ දෙන්න පුළුවන්. අපි එකේ බලමු මුලින්ම සංගුණක සමාන වෙන අවස්ථාවක සමීකරණ කොහොමද විසඳන්නේ කියලා. හරිද? උදාහරණයක් විදිහට මම ගන්නවා පළවෙනි ගාන ඔයාලත් ලියා ගන්න. x ධන 2y සමානයි
5යි x ඍණ y සමානයි ඍණ 1යි. ඔන්න සමීකරණ දෙක. විසඳන්න කියලා ප්‍රශ්නේ දියාගන්න. විසඳන්න. හරිද ලියාගත්තද? දැන් මේකේ මොකද? මම මුලින්ම ගාන කියලා දෙන්නම් පුතේ. ඊට පස්සේ ඔයාලට ගණන් ටිකක් දෙන්නම්. හරිද? මේක මොකද්ද මුලින් කරන්න ඕන? අපිට දැන් අපි දන්නවා සමීකරණයක් විසඳන්න නම් අපිට එක නොදන්නා පදයක් නේ තියෙන්න ඕන නේ. ඒකට අපි මුලින්ම කරන්නේ අපේ සමීකරණ දෙකක් දීලා තියෙනවා. ඒ සමීකරණ දෙක පළවෙනි පියවර විදියට අපි කරන්නේ ඒ සමීකරණ දෙක තනි සමීකරණයක් විදියට හදා ගන්නවා. තනි සමීකරණයක් විදියට හදා ගන්න. පළවෙනි ක්‍රමය අපි කරන්නේ මේ දීලා තියෙන සමීකරණ දෙක තනි සමීකරණයක් කරගන්නවා. එක්කෝ ඒ සමීකරණ දෙක එකතු කළා නැත්නම් අඩු කළා. දී ඇති සමීකරණ දෙක තනි සමීකරණයක් බවට හරවයි. ඒක කරන්නේ කොහොමද? එක්කෝ සමීකරණ දෙක එකතු කරලා හෝ එක්කෝ සමීකරණ දෙක අඩු කරලා. හරිද? මොකද කරන්නේ? අපිට දීලා තියෙන සමීකරණ දෙක තනි සමීකරණයක් කරගන්න ඕන. බවට හරවන්න ඕන. ඒක හරවන්න නම් අපි කරන්නේ එක්ක සමීකරණ දෙක එකතු කරනවා නැත්නම් එක්ක සමීකරණ දෙක අඩු කරනවා. එක්ක එකතු කරලා හෝ අඩු කරලා තමයි අපි කරන්න ඕනේ. එතකොට එතෙන්දී ඒ කියන්නේ අපි සමීකරණ දෙක තනි සමීකරණයක් බවට හරවන්නේ ඇයි? මොකක් හේතුව නිසාද? එක නොදන්නා පදයක් සහිත සමීකරණයක් ගොඩනගා ගන්න. එක නොදන්නා පදයක් ඉවත් කර ගන්න. එක නොදන්නා පදයක් ඉවත් කර ගැනීමට මොකද අපි එක නොදන්නා පදයක් ඉවත් කර ගන්න තමයි අපි මේ දෙන්නව තනි සමීකරණයක් කරගන්නේ. ඒ කියන්නේ අපිට තනි සමීකරණයක අපිට එක නොදන්නා පදයක් තිබ්බම අපි විසඳන ආකාරය අපි දන්නවා. ඒ කියන්නේ අපි සරල සමීකරණයක් බවට හරව ගන්න ඕන. මේ දෙන්නව එක්ක එකතු කරලා එක්ක අඩු කරලා දීලා තියෙන සමීකරණ දෙක එක්ක එකතු කරලා එක්ක අඩු කරලා අපි කරන්නේ තනි සමීකරණයක් බවට හරව ගන්නවා එක නොදන්නා පදයක් ඇතුළත් වෙන විදිහට. ඒ කියන්නේ සරල සමීකරණයක් බවට පත් කර ගන්න ඕන. එතෙන්ට අපි බලන්නේ පුතේ අපිට දීලා තියෙනවා සමීකරණ දෙකක්. ඒ සමීකරණ දෙකේ නොදන්නා පද දිහා බලනවා. නොදන්නා පද දිහා බලනවා. එතකොට මේ අපි සමීකරණ දෙක අංක කරගන්නවා. මේක පළවෙනි සමීකරණය. ආයි මන් ලියනම් x ධන 2y සමානයි 5. මේක පළවෙනි සමීකරණය නම් මේක දෙවෙනි සමීකරණය නම් අපි බලනවා මේ සමීකරණ දෙකේ පළවෙනි සහ දෙවෙනි සමීකරණ දෙකේ නොදන්නා පද දිහා බලනවා. මේ තියෙන්නේ එක නොදන්නා පද වර්ගයක් x අඩංගු පද. මේ තියෙන්නේ y අඩංගු පද. අපි ඔන්න ඔය පද දෙක දිහා බලනවා. x අඩංගු පද සහ y අඩංගු පද දිහා බලනවා. එතෙන්දී අපි සංගුණක සමාන වෙන්නේ මොන නොදන්නා පදේද? අපි බලනවා සංගුණක සමාන වෙන්නේ මොන නොදන්නා පදේද? එයාව තමයි අපිට ඉවත් කරගන්න ලේසි. සංගුණක වල අගය සමාන. අපි ඊට පස්සේ බලන්නේ සංගුණක වල
වල නොදන්නා පද නොදන්නා දෙකෙහි සංගුණකයේ අගය වෙන්න ඕන. හරිද? සංගුණකයේ අගය දැන මොකද කරන්නේ? නොදන්නා පද දෙකෙහි සංගුණකයේ අගය. නොදන්නා පද දෙකෙහි සංගුණකයේ අගය සමාන වන නොදන්නා පදය ඉවත් කරගන්න එක තමයි කරන්නේ මුලින්ම. එතකොට අපි බලනවා x වල සංගුණක. පළවෙනි සමීකරණයේ x සංගුණකය මොකක්ද? x වල සංගුණකය. සංගුණකය අපිට එනවා 1යි. දෙවෙනි සමීකරණයේ x වල සංගුණකය අපිට එනවා a 1යි. පළවෙනි සමීකරණයේ y වල සංගුණකය අපිට එනවා y හි සංගුණකය අපිට තියෙන්නේ 2යි. දෙවෙනි සමීකරණයේ y හි සංගුණකය අපිට එනවා 1යි. ඕන අපිට ලකුණත් එක්කම අපි මෙතන දාමුකෝ. ලකුණත් එක්කම ධන 1 ධන 1 ධන 2 ඍණ 1. හරිද? අර ලකුණත් එක්කම අපි සංගුණක මොනවද කියන එක අඳුරගත්තා. නොදන්නා පද දෙකේ සංගුණකයේ අගය සමානයි. නොදන්නා පද දෙකෙන් සංගුණකයේ අගය සමාන වෙන නොදන්නා පදේ තමයි මුලින්ම ඉවත් කරගන්න ඕනේ. එහෙනම් අපි බලනවා පළවෙනි සමීකරණය සහ දෙවෙනි සමීකරණයේ x වල සංගුණකයන් මොනවද? පළවෙනි සහ දෙවෙනි සමීකරණයේ y වල සංගුණකයන් මොනවද? එතෙන්දී අපිට අගයන් දෙක සමාන වෙන්නේ මෙන්න මේ x කියන නොදන්නා පදේ. සංගුණකවල අගයන් සමාන වෙන්නේ x කියන නොදන්නා පදේ. එතකොට අපි මොකද කරන්නේ? එහෙනම් x තමයි ඉවත් කරගන්න ඕන. x තමයි ඉවත් කරගන්න ඕන. එහෙනම් අපි කරන්නේ ඉවත් කරගන්න නම් අපි දන්නවා එකතු කරන්න හෝ අඩු කරන්න ඕන. එක්කෝ මේ දෙක එකට එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් එක්කෝ මේ දෙක අඩු කරන්න ඕනේ. එකතු කරනවද අඩු කරනවද කියලා තීරණය කරන්නේ මේ දෙන්නගේ ලකුණ දිහා බලලා. සංගුණකවල ලකුණ දිහා බලලා. සංගුණකවල ලකුණ දනන සංගුණකවල දැන් සමාන සංගුණකය තෝරගත්තා. සමාන සංගුණකය සමාන වෙන්නේ මොන නොදන්නා පදයේද කියලා අපි තෝරගත්තා. ඊට පස්සේ අපි බලන්න ඕන සංගුණකයේ ලකුණ මොකක්ද කියලා. සංගුණකයේ ලකුණ සමාන නම් අපි කරන්නේ සමීකරණ දෙක අඩු කරනවා. අඩු කරයි. අසමාන නම් අපි කරන්නේ සමීකරණ දෙක එකතු කරනවා. ඔන්න ඔක තමයි අපි කරන්නේ. හරිද? මේ පියවර ටික ලියාගන්න. ඊට පස්සේ මම ගාන හදන හැටි පියවරත් එක්ක කියන්නම්. පියවර කියන ගමන් ගාන හදන හැටි කියන්නම් පුතේ. තේරුණාද ඒ ටික? මේක පළවෙනි පියවර මෙතන ඉඳන් එන්නේ. ගාන ලියා ගන්න, පියවර ටික ලියා ගන්න. අපි මුලින්ම කරන්නේ සමීකරණ දෙක. කරන්න ඕන දේ තමයි මේ මුලින් තියෙන්නේ. කරන්න ඕන සමීකරණ දෙක එක්ක එකතු කරලා එක්ක අඩු කරලා එක නොදන්නා පදයක් ඉතිරි වෙන විදිහට තනි සමීකරණයක් බවට හරව ගන්න එක. මුලින්ම කරන්න ඕනේ. ඒක කරන්නේ අපි කරන පියවර තමයි මේ යටින් තියෙන්නේ. අපි බලනවා මුලින්ම සංගුණක සමීකරණ දෙකේ වෙන වෙනම නොදන්නා පදවල සංගුණක මොනවද කියලා බලනවා. ඒ සංගුණක වලින් අගය සමාන සංගුණකය තමයි අපිට ඉවත් කරන්න ලේසි. ඒ කියන්නේ එයා අයින් වෙලා ගිහිල්ලා y අඩංගු සමීකරණයක් තමයි අපිට ලැබෙන්නේ. y අඩංගු සමීකරණයක් තමයි ලැබෙන්නේ මෙයාව අයින් වෙලා ගිහිල්ලා. මොකද x අඩංගු x කියන නොදන්නා පදේ තමයි සංගුණකවල අගයන් සමාන වෙන්නේ. 1යි 1යි. හරිද? ඒකට එයාව ඉවත් කරගන්න නම් අපි ඊට පස්සේ බලන්න ඕන එකතු කරන්න ඕනද අඩු කරන්න ඕනද කියලා. ඒක තීරණය කරන්නේ මෙයාගේ සංගුණකවල ලකුණ දිහා බලනවා. ලකුණු දෙක සමානයි නම් අඩු කරනවා. ලකුණු දෙක අසමානයි නම් එකතු කරනවා. මෙතෙන්දී මෙයක් ධන මෙයක් ධන. ඒ කියන්නේ පළවෙනි සමීකරණයේ x සංගුණකය ධන, දෙවෙනි සමීකරණයේ x වල සංගුණකය ධන. එහෙනම්
සංගුණකවල ලකුණ සමානයි. ලකුණ සමාන නම් සමීකරණ දෙක අඩු කිරීමක් තමයි කරන්න ඕන. හරිද? මේ ටික ලියා ගන්න පුතේ. ලියාගෙන ඉවර වෙන මට කියන්න. ලියාගත්තා. හැමෝම නෑ මිස්. හරි ලියා ගන්න පුතේ. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් පුළුවන් නම් කවුරු හරි ගහන්න පුතේ මට එතකොට පේන පැත්තෙන් යවන්න පුළුවන්. හරිද? හරිද? හරි මිස්. තම ලියන කට්ටිය ඉන්නවද? හරි. හරි. අනිත් කට්ටිය ලියලා ඉවරයිනේ. ඊට පස්සේ මොකද දැන් අපිට කරන්න තියෙන්නේ සමීකරණ දෙක එකතු කරන්න හෝ අඩු කරන්න ඕනනේ. එතකොට අපිට තිබ්බ සමීකරණ දෙක මොකක්ද? x ධන 2y සමානයි 5යි x ඍණ y සමානයි ඍණ 1යි. පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය. දැන් අපි ලකුණු දෙක මේ සංගුණකවල අගයන් සමානයි ලකුණ සමානයි. එහෙනම් අපි කරන්න ඕන මොකද? ලකුණ සමාන නම් සමීකරණ දෙක අඩු කරන්න ඕනේ. එතකොට අපි කරනවා පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කිරීම කියලා දානවා. හරිද? කැමති විදිහට දාන්න පුළුවන් වලට. දෙකෙන් එක අඩු කරන්න, එකෙන් දෙක අඩු කරන්න. ඒ කොහොම දැම්මත් කමක් නැහැ. වෙන්න ඕන මේ සමීකරණ දෙක අඩු කිරීම. එතකොට පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරනවා. සමීකරණ අඩු කරනකොට පුතේ මතක තියාගන්න සමීකරණ දෙකේ වම් අත පැත්තෙන් අඩු කරනවා දකුණු අත පැත්තෙන් අඩු කරනවා. හරිද? වම් අත පැත්තෙන් අඩු කරනවා දකුණු අත පැත්තෙන් අඩු කරනවා. එතකොට අපිට එනවා x ධන 2y ගෙන් පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය. එහෙනම් පළවෙනි සමීකරණයේ වම් පැත්ත ලිව්වා. අඩු කරන්න ඕන දෙවෙනි සමීකරණයේ වම් අත පැත්ත. ඒක ලියද්දි පුතේ අනිවාර්යෙන්ම වරහණක් දාන්න.